නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්නතුනි, ඔබට මතක ඇති අපේ මාතෘකාව කර්මය පිළිබඳව. ඒ කතා කරන්න ගිහිල්ලා අපි ඒකට පසුබිම හදාගන්න ගාක් දේවල් ඉදිරිපත් කළා, ගාක් දේවල් කතා කළා. මතකයිනේ? ඔව්. මේ කාලය නැවත මම මතක් කරන්න ඕනේ. අපි හැමෝටම බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් කියලා කිව්වට කමක් නැහැ. හේතුව ඔබ දන්නවා. අපි කවුරුත් ගෙවල් වලට කොටු වෙලා අපිත් පන්සලේ ඇතුලේ මේ අයහපත් වාතාවරණය නිසා මේකට මුහුණ දෙමින් සිටිනවා. මේක අපි හැමෝටම පොදු ධර්මතාවයක්. නිසා උපේක්ෂාවෙන් යුක්තව මේකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ වගේ මම පොඩි ඉල්ලීමක් කරනවා නැවතත් පින්නතුන්ට. බොහෝම ඉවසීමෙන් කාලය ගත කරන්න. ඉවසීමෙන්. මොකද ගේ ඇතුලේ අපි හැමදාම දකින මූණු තමයි දැන් මේ පැය 24ම අපිට දකින්න තියෙන්නේ. මනුෂ්‍යයාගේ ස්වභාවය විවිධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද ඒ විවිධත්වයට අපි කැමති. අර අපේ කතාවක් තියෙනවානේ, ගැමි කතාවක්, නිතර දකින කුකුලගේ කරමලේ රතු පාට උනාට සුදුයි කියලා. ඒක තමයි ඇත්ත. ඒ විවිධත්වයේ අපේ හිත බලාපොරොත්තු වෙන්නේ මොකද? අපේ හිත හැමතිස්සෙම අලුත් අලුත් හැඟීම්, සිතිවිලි, වින්දන, ආවේග මේවා හොයනවා. ඇයි ඒ හොයන්නේ? අපේ හිතේ හැටි, අපි හිත පුරුදු කරලා තියෙන හැටි. ඒ නිසා හැමදාම නෝනාගේ මූණ, හැමදාම මහත්තයාගේ මූණ, මේක ඉතින් අපි දකිනවා තමයි දරුවන්ගේ මූණ. මේ පැය 24ම මේ ඇත්තොත් එක්කලා මේ ගේ ඇතුළේ කටයුතු කරනකොට පීඩනයේ වැඩි වෙන්න පුළුවන්. තරහින් ඉන්න පුළුවන්. ආවේගකාරී ස්වභාවයල් එන්න පුළුවන්. මේවා ගැන සැරයක් නෙවෙයි, දෙසරයක් නෙවෙයි, 10 සැරයක් හිතන්න. ඉක්මන් තීරණ ගන්න යන්න එපා. බොහෝම ඉවසිල්ලෙන් කටයුතු කරන්න. තීරණ ගන්න සැරෙන් 10 සැරයකට වැඩි හිතන්න. බුදුහාමුදුරුවෝ අපට දුන්න අවවාද තියෙන අපේ ජීවිත සකස් කරගන්න. වෙලාව නැත්තම් මම බණ පොත් කියන්න කියලා කියන්නේ. ධම්මපදයේ තියෙනවනේ. ඉන්ටර්නෙට් එකේ දැන් අන්තර්ජාලයේ ධම්මපදයේ තියෙනවා, සිංහලෙනුත් තියෙනවා, ඉංග්‍රීසියෙනුත් තියෙනවා, කතාවක් තියෙනවා, ඔඩියෝ විෂුවල් දෙකෙන්ම තියෙනවා. දරුවන්ටත් හොඳයි. මේ ධම්මපදයේ දවසට ගාථාවක් කියවන්න. විනාඩි 5ක් යයි. තේරුම කියවන්න. කතාවකුත් තියෙනවා. විනාඩි 5න් ඔක්කොම ඉවර කරන්න පුළුවන්. ඒකේ අපට උගන්වන ධර්ම කරුණ විතරක් ඔළුවට ගන්න. මොකද්ද මේකෙන් කියන්නේ? දවස් 30ක් ඔය ඇත්තෝ මේක කරලා බලන්න. එතකොට ධර්ම කාරණා 30ක් ඔය ඇත්තන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඇතිද? ඒටි. වෙන අමුතු බණ ඕනේ නැහැ. මං ඒක එපයි කියනව නෙවෙයි. ඔය ඇත්තෝ කියනවනේ වෙලාව නැහැ කියලා. ඒකයි. හරියි. දැන් ওই ටික ඔය මතක තියාගන්න. දැන් ගිය සතියට කලින් සතියේ මගේ මේ සාකච්ඡාවට මාතෘකාවට බඳුන් කරගත්ත මූලික මාතෘකාව පිළිබඳව අපි දිගට කතා කළා කියලා මං කිව්වනේ. නැවත මං එතෙන්ට යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද කාලය අපිට බොහොම අවශ්‍ය කරන නිසා. කාලය බොහොම වේගෙන් යනවා. නමුත් මම ආපහු එක තැනකට එනවා. එතන ඉඳලා මේ කරගෙන යන කතාව
දිගට කරගෙන යෑම සඳහා ඔබට මතකයිනේ මම මාතෘකා කරගත්තේ මම කවුද? ඔබ කවුරු වෙන්නද යන්නේ? මතකද? ඔබට කිව්වා. ඔව්. එතනදී මං ගීතයකුත් ඉදිරිපත් කළානේ. මතකයිනේ? ඔව්. ඒ මම කවුරු වෙන්නද? ඔබ කවුරු වෙන්නද? මම කවුරු වෙන්නද අපි හිතාගෙන ඉන්නේ. හොඳයි. ඒ ඔක්කොම කියලා ඊට පස්සේ මේ සියලු අපි හපංකම් කරන්නේ කවුරු නිසාද? අම්මා තාත්තා හින්දා කිව්වා. මතකයිනේ? පොඩි සින්දුවකුත් මම දැම්මනේ. අර පැලක් නැති හේනේ මහා වැස්සක් වහිනකොට අම්මා තුරුළු කරගෙන හිටපු හැටි. ඔව්. ආන්න බුදු බණනේ. ඒකෙන් පස්සේ අපි දරුවෝ අම්මා තාත්තා ගැන කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා මතක් කරගෙන ගිහිල්ලා තවත් සින්දුවක් දැම්ම මතකද? ජීවත් වෙනදා දැක ගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ කියලා. ඔව්. හොඳයි. දැන් මේ ඔක්කොම කියන්න හදන්නේ අපි ඔබ මේ ලෝකේ හැම කෙනෙක්ම උත්පත්තිය ලබන්න අපිට හේතු භූත වෙච්ච කාරණා දෙකක්. එක පැත්තකින් අම්මා අනිත් පැත්තෙන් තාත්තා. මේ දෙන්නගේ එකමුතුවේ ප්‍රතිඵලය තමයි මම ඔබ අපි හැම දිනෙකම. එතකොට මතකද ඔබට මම එතනදී කිව්වා කතාවක් මොකද්ද මේ මහා තණ්හා සංඛේ සූත්‍රයේ තියෙනවයි කියලා මේ දරුවෙක් හටගන්න අවස්ථාවේදී විය යුතු කාරණා තුනක්. එකක් මාතා චෝතිනී හෝති, ඊළඟට මාතා පිතරෝ සන්නිපතිතා හොಂತಿ, ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියලා කරුණු තුනක්. ඒ මෑණියන්ගේ මාසික පාරිශුද්ධිය, ඊළඟට මව්පිය දෙදෙනාගේ එකමුතුව, ඊළඟට ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ ගන්ධබ්බ කියලා. මම ඒකට කිව්වා අපි විඥානය කියලා. දැන් මේ අද මම ඔන්න ඔතන ඉඳලා තමයි මේ කතන්දරේ නැත්තම් මේ සාකච්ඡාව මුලපුරන්ට පටන් ගන්න. ඇයි දන්නවද? මෙතන තව පොඩ්ඩක් අපි පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා. විශේෂ තැනක්. මොකද්ද? මේ විශේෂ තැන අර ගර්භාෂයක්. එහෙම නැත්තම් දරුවෙක් පිළිසඳ ගන්න ඒ අවශ්‍ය කරන වටපිටාව සකස් වීමේදී කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි කියලා කිව්වනේ. මෑණියන්ගේ පාරිශුද්ධත්වය, ඊළඟට මව සහ පියාගේ එකමුතුව, ඊළඟට ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ විඥානයේගේ පැමිණීම. මේ කාරණා තුනම හරි හරියට එකතු වෙන්න ඕනේ. එතකොට තමයි කලලයක් හටගන්නේ, බීජයක් හටගන්නේ. එහෙම නැත්නම් දරුවෙක් පිළිසඳ ගැනීමට ওই කාරණා හේතු වෙනවා. හරි. එතනදී මම මතක් කළා මතක ඇති පින්නතුන්ට මේ දෙමව්පියන්ගේ එකමුතුවේදී ඒ පියාගෙත් මෑණියන්ගෙත් සිත තුළ බලපවත්වන්නා වූ සිටිවිලි හොඳට මතක තියාගන්න. සිටිවිලි අර විඥානයත් එක්ක කොහොමද සංසන්දනය වෙන්නේ නැත්තම් සම්බන්ධ වෙන්නේ කියලා. මේක හරි වටිනවා. මොකද හරි වටිනවයි කියලා කියන්නේ අර මෑණියන්ගෙත් පියාණන්ගෙත් අපි හිතමු මේ එකමුතු වෙන වෙලාවේදී දරුවෙක් ලබා ගැනීම සඳහා එදෙන්නට ආදර සිටිවිලි සෙනෙහසේ පිළිබඳව අනන්ත ප්‍රමාණ සිටිවිලි තියෙනවා. හොඳයි. හැබැයි එහෙම තිබුණට සමහර අවස්ථාවන් එන්න පුළුවන්. මොකක්ද එන්න පුළුවන් කියලා කියන්නේ? මේ දෙදෙනා අතීත සසර ඒ වචනේ මම නැවත කියන අතීත සසර
කරලා තිබෙන්නා වූ යම් අකුසල කර්මයක් නිසා හරි යම් අකුසල කර්මයක් නිසා අර හොඳ සිතිවිලි ඒ වෙලාවේ ඇති කරගෙන හිටියත් අයහපත් ධාරක ප්‍රතිලාභයක් ලැබිය හැකි. මේක හොඳට මතක තියාගන්න. හොඳයි? මේක හොඳට මතක තියාගන්නයි කියලා කිව්වේ මම මෙන්න මේකයි. මොකද දැන් මේ ඒ දෙදෙනා එකට එකතු වීමත් අතීත සංසාරයේ ඒ දෙදෙනා විසින් කරන ලද අකුසල කර්මය පිළිබඳවත් මම මතක් කළානේ. ඔව්. දැන් අපි සමහර විට තනියෙන් එක එක ක්‍රියාවන් කරනවා. මම මේ කර්ම කියන එකට එනවා පස්සේ. සමහර ලාට දෙන්නෙක් එකට එකතු වෙලා කරනවා. පිරිසක් එකට එකතු වෙලා කරනවා. මේවා සාමූහික කර්ම. ඔක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා මේ සාමූහික කර්මවලට කලෙක්ටිව් කර්ම කියලා. දැන් බලන්න කලෙක්ටිව් එකතු කරලා. හරියට අපි දාගන්න ජොයින්ට් account එක වගේ. දෙන්නෙක් එකතු වෙලා ජොයින්ට් account එකක් දාන්න පුළුවන්. පිරිසක් එකතු වෙලා දාන්න පුළුවන්. එතකොට දැම්මහම ඒ සියල්ලට මේකේ අයිතිවාසිකම තියෙනවා. උරුමේ තියෙනවා. ඒ වගේ අපි තනියෙන් කර්ම කරනවා. අපි දෙන්නෙක් තුන්දෙනෙක් පිරිසක් එකට එකතු වෙලා කර්ම කරනවා. ඒ කරන කර්ම අර කලෙක්ටිව් කර්ම. එතකොට මේවා පොදුවේ අපි හැම කෙනෙකුටම බෙදිලා යනවා. දැන් මේක හොඳ තැනක් පින්නතුන්ට හිතන්න. එක පාරට විශාල පිරිසකට යම් ඛේද වාචක ඇති වෙනවා. විශාල පිරිසකට යම් ලාභ ලැබෙනවා. එතකොට පිරිසකට ඇයි අර අතීත සසර කරන ලද ඒකරාශි වෙලා කරන ලද කර්මවල විපාක එකට ලැබෙනවා. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. දැන් මෙතනදී එකක් මතක තියාගන්න. මොකද්ද? අර අපේ පරණ ගෙවල් වල මම දැකලා තියෙනවා. ඔබත් දැකලා ඇති. දරුවන්ගේ ලස්සන රූපයක් ගහගෙන තියෙනවා. දැකලා තියෙනවද? බිත්ති ලස්සන දරුවෙක්ගේ රූපයක්. ඔබ දන්නවද මේක කරලා තියෙන්නේ මොකටද කියලා? අර ඒ දරුවගේ රූපේ දකින හැම වෙලාවකදීම ඒ මෑණියන්ගේ සිත තුළ පියාණන්ගේ සිත තුළ සිටිවිල්ලක් එනවා අනේ අපටත් මේ වගේ ලස්සන නිරෝගිමත් දරුවෙක් ලැබේවා කියලා. අපි හිතනවා. අන්න අර දර්ශනය. දැන් බලන්න. ඒ දර්ශනයත් එක්ක දැකීමත් එක්කලා ඉන සිටිවිලි සමුදාය. ඒක බලපානවා. දැන් මම කිව්වනේ ඒක කොච්චර බලපෑවත් අතීත සසර අපි යම් කර්ම කරලා තියෙනවා. අපි දන්නේ නැහනේ. අපි දන්නේ අපි මොන කර්ම කරලා තියෙනවද කියලා. දැන් මම ඕක මතක් කළානේ. දැන් මම ආපහු මං කිව්වනේ මගේ පුරුදු දේ තමයි මේ උපයෝගී කරගෙන මම ඔබට සටහන් කරන්න යන්නෙත් කියලා. මොකද ඒක ලේසි. මං ගිය සැරේ ඔබට මතක් කළා මෙන්න මේ කාරණේ. දැන් මේ අපි සසර පටන් ගත්ත තැන බුදුහාමුදුරුවෝත් පැහැදිලි කරනවා අනමතග්ගය. අනමතග්ග කියලා කිව්වේ මෙතන පටන් ගත්ත මුල බුදුහාමුදුරුවන්ටවත් විශේෂ වෙන්නේ නැහැ කියලා. හැබැයි අග කොතනද මෙතන? යම් කිසි දවසක අපි ඔය මම කියන එක නැති කරගත්තොත් හරිනේ? අපි මේක නිවනේ කියලා කියමු. නිවන. යම් දවසක අපි නිවන අවබෝධ කරගත්තා නම් මේ නිවන් අවබෝධ කරගත්ත දවසට මේ ගමනේ නිමාවටපත් වෙනවා. එතකොට පටන් ගත්ත තැන බුදුහාමුදුරුවන්ටවත් විශේෂ නැහැ. අවසන් වෙන තැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ කවදා හරි ඔබ මමත්වේ නැති කරගත්තා නම් නිවන සාක්ෂාත් කරගත්තා නම් අන්න එතන ඔබේ සාංශාරික ගමන ඉවර වෙනවා. එතකොට මේ දීර්ඝ කාල පරාසය තුල අපි මොන භවයන් වල ඉපදිලා තියෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මතකයිනේ? ඔව්. මොකද භව තුනක් තියෙනවානේ. කාම භව,
රූප භව, අරූප භව. මේක තමයි භවත්‍රය. මේ අපි ඉපදින්න ඕන මේ භවත්‍රයෙන් කෝක හරි එකක. අපි ඒක පස්සේ අපි කතා කරනවා. හරි? දැන් මේ අතීත සසර. ඒකට මම ඔබට මතකයි මේ අම්මා තාත්තා හොඳ සිතිවිලි ඇතුව ඒගොල්ලෝ එකතු වුණත් අතීත සසර සිදු කරගත්තා වූ අකුසල කර්මයේ විපාකයක් එන්න පුළුවන්. අකුසල කර්ම ශක්තියක විපාකයක්. ඇවිල්ලා අයහපත් දරුවෙක් ලැබෙන්න පුළුවන්. හරි. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. අතීත සසර මම කරගත්ත දේවල් එයා කරගත්ත දේවල් දැන් කොහොමද මේකට එකතු වෙන්නේ? අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? මේ බලන්න සංසාරේ අපි මේ කරගෙන එන ඔක්කොම කර්ම ශක්තිය අපි එකට එකතු වෙලා කරගත්තා නම් ඒත් එතන තියෙනවා. දැන් මේ කොහෙද තියෙන්නේ? අපේ විඥානේ. මේ හිත විඥානං අනිදස්සනං ගේ සතිය අපි කතා කළා. ඒක පේන්නේ නැහැ. එතකොට මේ හිත ඇතුලේ තට්ටු මේ සසර අපි අවුරුදු 80ක් හරි අවුරුදු 60ක් හරි ඇවිදිනවයි කියලා කියන්නේ මේ 60 පුරාම අපේ හිතට එක ඒවා අපි දාලා තට්ටු ලාටු පුරව ගන්නවා. මේක පිරෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. ඊළඟ භවයට යනවා. තවත් තට්ටුවක් දාගන්න. ඊළඟ භවයට යනවා. තවත් තට්ටුවක් දාගන්න. දැන් කොච්චර තියනවද මේකේ දාලා? එතකොට මේ හැම ඒ කර්මනේ ඒ කරගත්ත හැම කර්මයකටම විපාකයක් අපි පස්සේ කතා කරනවා. මේ හොඳ මාතෘකාවක්. මොකද මේ කර්ම විශ්ය අකින්තේ බුදුහාමුදුරු දේශනා කළා. හැබැයි මතක තියාගන්න. සියල්ල සිදුවෙන්නේ කර්මයෙන් කියලා බුදුහාමුදුරු දේශනා කළේ නෑ. කර්මයත් එකක්. කර්මයත් එකක්. මොකද මේ ලෝකේ ක්‍රියාත්මක වෙන න්‍යාම ධර්ම කීයක් තියෙනවද? අපි කතා කරලා තියෙන මතකද? 5ක් තියෙනවා. 5ක්. මොනවාද 5? උතු නියාම, ඊළඟට බීජ නියාම, ඊළඟට චිත්ත නියාම, ඊළඟට ධම්ම නියාම, ඊළඟට කම්ම නියාම. අකුරු ගැන හිතන්න එපා, වචන ගැන විතරක් හිතන්න. හරි? මට ලස්සනට ලියන්න පුළුවන් මේ කලබලෙ මේ ලියන්නේ. නැත්තම් හිතයි හාමුදුරන්ගේ අකුරු මොනවා වගේද? ඒ වුණාට විභාගයෙන් පාස්නේ එච්චරයි. උතු නියාම. මේ එක නියාම ධර්මයක්. උතු නියාමයේ කියලා කියන්නේ දැන් සීතලයිනේ. ඉතින් මේ අපේ DNA මේකට සීතලට දොස් කී හිටියට වැඩක් නැහැනේ. මේක උතු නියාමයේ. මේ කාලේ. මොකද අපි කියනවා මේක වින්ටර් එක. කරන්න දෙයක් නැහැ. බීජ නියාම. බීජ නියාමයේ කියලා කියන්නේ අපි අඹ ඇටයක් හිටෙව්වොත් අපිට අඹ ගහක් මිසක් පොල් ගහක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි බීජ නියාමයේ. ඊළඟට චිත්ත නියාමයේ මේ අපේ සිත වැඩ කරන හැටි. අහුණාද? ඊළඟට ධම්ම නියාමයේ මේ ධම්ම නියාමයේ කියලා කියන්නේ මේ බුදුවරයෙක් ලෝකේ පහළ වුණාම සිදුවෙන යම් සිදුවීම් ධම්ම නියාම. ඊළඟට කම්ම නියාම. අන්න. එතකොට මෙතන 4ක් කර්මයේ තව එකක්. එතකොට ඔබට පැහැදිලි මේ සියල්ල සිදුවෙන්නේ කර්මයෙන් නෙවෙයි මේ මේවත් එක්කම. මේවත් ඒවට හේතු වෙන්න පුළුවන්. එතකොට කර්මයත් එකයි. නමුත් අපි බෞද්ධය හැටියට අපි හිත හදා ගන්නවනේ මොකක් හරි දෙයක් කළා. මොකද්ද? හිත හදාගන්න සමහර වෙලාවට මොනවා කරන්නද අපේ කර්මය කියලා කියනවනේ කමක් නැහැ. ඉතින් හිත හදාගන්නවත් එහෙම එකක් තියෙන එක හොඳ. හැබැයි මතක තියාගන්න. කර්මය කියලා හිතාගෙන වෙන්න තියෙන දෙයක් නම් වෙයි කියලා හිතාගෙන අපි අනවශ්‍ය විදිහට කටයුතු කළොත් අපිට ඒකෙන් වළකින්න බෑ. මේ කාලේ හිතන්න. කොරෝනා. මුඛ වාඩම් දාගන්න ඕනේ, ග්ලව්ස් දාගන්න ඕනේ, සමාජ දුරස්තේ තියාගන්න ඕනේ, නීති රීති ගොඩයි. දැන් ඔබ හිතුවොත් කෙහෙල් මල කර්මයේ තියෙනවනම් හැදෙන්නේ නැතයි කියලා අපි ඕක තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා එයාව බදාගෙන දැන් හුඟක් අය කරනවානේ පාටි දාගෙන මෙයා කරගෙන හැදිනවනම් හැදෙයි. හැදෙනවා. කර්මෙද? නෑ. නොසලකිල්ල. වහිනවා. යන්න එපා එළියට තෙමෙනවා ලෙඩ හැදේ හිම්බිරිස හැදේ උණ හැදේ. කර්මයේ තියෙනවනම් හැදෙයි. හැදෙනවා. ඇයි? කර්ම නෙවෙයි නොසලකිල්ල. ඒ නිසා අපි තේරුම් ගන්න
සියලු දේ කර්මයට හේතු කළා අපි දාන්න යන්න එපා. කර්මයක් එක නියාමයක් විතරයි. හරි. දැන් මං කියවනේ මේ අම්මා තාත්තාගේ ඉක්මුතුවක් තියෙනවා. මේකත් අපි හොඳට මතක තියාගන්න. මේ සසර අපි ඕනෝන් එනවා. ඒ නිසා තමයි අපි මේ හම්බෙලා තියෙන්නේ. දැන් අපි බලන්න අපි ලංකාවේ එක පළාත්වල අපි කවදාවත් හිතුවද මේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මෙහෙම අපි එකට එකතු වෙයි කියලා. අපි කවදා හරි මේව එකට එකතු වෙලා මොන හරි දෙයක් කරන්න ඇති. ඒ අපි එකට එකතු වෙලා. දැන් බුදුහාඳුරක බොහොම ලස්සනට ඉගන්නුවා. මොකද්ද? පුබ්බේ සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවං සංජායතේ පේමං උත්පලංව යතෝදක. හොඳට මතක තියාගන්න මේක. මොකද්ද මේ කියන්නේ? පුබ්බේ සන්නිවාසේන අපි සසර කොහෙදී හරි එකට එකතු වෙලා තියෙනවා. පච්චුප්පන්න හිතේනවා මේ වර්තමානයේදී අපි දකිනවා. සරයක් දැක්කා. අපි දැකලා නැහැ ඌට කලින්. නමුත් පොඩි තිගැස්මක් ඇති වෙලා අපි සමහර වෙලාවට ගිහිල්ලා අහනවනේ මට මතකයි කොහෙදී හරි අපි හම්බෙලා තියෙනවා. නෑ. හම්බෙලා නෑ. සසර කොහෙදී හරි හම්බෙලා තියෙනවා. අර යටිහිතේ තියෙනවා අන්න මතක් කරලා දෙනවා. මෙයා කොතනදී හරි සසර මට හම්බෙලා තියෙනවා. ඊළඟට පච්චුප්පන්න හිතේනවා. හිතවත්කමක් අපට ඇති වෙනවා. ඒවං සංජායතේ පේමං අන්න ආදරේ සෙනහස කියන එක ඇති වෙන්නේ ඔන්නෝම. දැන් ඔබ හිතලා බලන්න. ඔබ විවාහ වුණා. සමහර වෙලාවට ද්වේෂ කරන්න පුළුවන්. එහෙම ද්වේෂ කරන අයත් ඉන්නවා. අනේ මේ මිනිස්සයා නැතුව මට අර මිනිස්සයා කසාද බැඳගත්තා නම් අද දෙයියනේ කියලා යහතින් ජීවත් වෙන්න තිබ්බා. අර මිනිස්සයත් එහෙම කියනවා. එපා. ද්වේෂ කළා වැඩක් නැහැ. මේක අපේ උරුමේ. මේක අපේ උරුමේ. ඇයි? දැන් බලන්න. මේ පිරිසක් ඉද්දැද්දී අපි එක්කෙනෙක් තෝරගෙන තියෙනවා. ඇයි? හොඳයි. මට ගැලපෙයි. නිකම්ම මේ සිටිවිල්ල ආව නෙවෙයිනේ. නිකම්ම සිටිවිල්ල එනවනම් මේ කියන විශාල පිරිසටමත් ඒ සිටිවිල්ල එන්න බෑ ඒ ඇත්ත පිළිබඳව. එහෙනම් ඇයි මේ එක්කෙනෙක් පිළිබඳව? එක්කෙනෙක් පිළිබඳව. ඔබ දැන් නිකන් හිතන්නකෝ. ඔබට විවාහ යෝජනාවක් එනවා. නැත්තම් යෝජනා එනවා. ඔබත් යනවා. ගිහිල්ලා බලනවා මේ සහකාරියේ නැත්තම් මේ සහකරු මට ගැලපෙනවද කියලා. ඔබ දෙන්නෙක් බලන්න ඇති, තුන් දෙනෙක් බලන්න ඇති, සමහර වෙලාවට 10 දෙනෙක් බලන්න ඇති. දැන් ඔහොම බලලා ඔබ කවුරු හරි එක්කෙනෙක් ඒතකොට බලන්න අපි 10 දෙනෙක් බැලුවා එක්කෙනෙක් තෝරගත්තා. එතකොට 9 දෙනෙක් අපි අයින් කළා. ඇයි? මේ සසරේ අපි සම්බන්ධයක් නැහැ 9 දෙනා එක්ක. එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. එක්කෙනෙක් එක්ක. ඔබ මේක හොඳට හිතන්න. ඔබ මේක හොඳට හිතන්න. ඇයි මේ? ඒසා කිසිවෙකුට චෝදනා කරන්න, ද්වේෂ කරන්න යන්න එපා. හරි. දැන් එක වචනයක් මං කිව්වා ද්වේෂ කරන්න යන්න එපා කියලා. ද්වේෂ. දැන් අර මං කිව්වනේ මේ දෙමාපියන්ගේ එකමුතුවේදී ඒ ඇත්තෝ තුළ යහපත් සිතිවිලි තිබුණා. හොඳ සිතිවිලි. නමුත් සසර ඒ දෙන්නා කවදා හරි භවයක එකට එකතු වෙලා හිටපු අවස්ථාවකදී අකුසල කර්මයක් සිද්ධ කළා. තේරුණානේ? ඒ අකුසල කර්මේ විපාක තියනවා එන්න. දැන් මෙතන තියෙනවනේ මේ සසර එකතු කරගෙන ඇවිල්ලා. මේක විපාක දෙන්න බලාගෙන ඉන්නවා. හරි? දැන් ඔන්න මෙතෙන්ට එනවා අයහපත් කලලයක්. අපි කියමු ඩිසේබල් කියලා. අනිත් අගෞරව කරනවා නෙමෙයි මේ ධර්ම කාරණයක් පිළිබඳව ඔබට මතක් කරලා දෙන්න මේ කියන්නේ. ඔන්න දරුවෙක් බිහි වුණා. හැබැයි මතක තියාගන්න. පළවෙනි දරුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි දරුවා වෙන්න පුළුවන්.
හැබැයි ඒ දරුවා එසේ වුණාට අනිත් දරුවෝ එසේ නෙවෙන්න පුළුවන්. ඇයි? ජානුවල වැරද්දක් නෙවෙයි. අර අතීත සංසාරේ මේ දෙන්න දෙමාළු එකතු වෙලා මේ දරුවත් ඒකට සම්බන්ධයි. මං කියවනේ කලෙක්ටිව් කම්ම. අපි accounts දාලා තියෙන joint account මේ දරුවත් ඒකට සම්බන්ධයි අතීත සසර. ඒ නිසා දැන් මේ තුන් දෙනාම මේකට විඳවන්න ඕනේ. ඒ අවස්ථාව ලබා දෙනවා මෙතනදී. මං කියවනේ ද්වේෂය කියලා. මේ ද්වේෂය කියලා වචනයක් පාවිච්චි කරනවා. මේසේ ඉපදුන දරුවා සමහර විට උපන්නට පස්සේ මාව මේ ලෝකයට බිහි කළ අම්මා තාත්තට මං ද්වේෂ කරනවා කියලා කිව්වට වැඩක් වෙනවද? නැහැ. සමහර වෙලාවට එහෙම කියන්න පුළුවන්. එහෙම කියයි. මොකද කාරණා හරියට නොදත්කම නිසා. මාව ගර්භාෂයේදී මරලා දැම්මනම් එහෙම නැත්තම් බිහි වෙච්ච ගමම මේ තත්ත්වේ මෙහෙමයි කියලා වෛද්‍යවරු කිව්වනම් මාව මරලා දැම්මනම් මට මේ දුක විඳින්න උවමනාවක් නැහැ කියලා ඒ දරුවා කියයි. සමම ද්වේෂ කරනවා. නැහැ. මේ වචනේ හරි වැරදි. සමහර වෙලාවට මේ පන්සලට එන පොඩි දරුවෝ අම්මාගෙන් තාත්තගෙන් මොන හරි ඉල්ලලා වගේ කනට ඇහිලා තියෙනවා. ඒක දෙන්නේ නැති වෙනකොට ලැබෙන්නේ නැති වෙනකොට අඩි පොලේ ගහගෙන ඔළුවට ගහගෙන I hate you I hate you I hate you මාන්ට පාවිච්චි කරන වචනේ මේ hate. දරුවා දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. දරුවාට උගන්වන්න පුතේ ඔය වචනේ එපා ඔක බරපතලයි. ඔක බරපතලයි. දැන් බලන්න මේ ඔක්කොම ඒ දරුවා ඒක වචනේ බරපතලකම දන්නේ නැති වුණාට ඒ දරුවා ඒක කියන්නේ ද්වේෂයෙන්. අන්න චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. දරුවාගේ හිතේ ද්වේෂ සිතක්. චේතනාවක් සිටිවිල්ලක්. මම ආසයි මේකට අම්මා මේක මට දෙන්නේ නැහැ නොදෙන නිසා ද්වේෂයක් පාවිච්චි කළ වචනයක් හේත්. දැන් මේවා සසර නොගිහින් ඉඳීද? සසර නොගිහින් ඉඳීද? සසරට යනවා. ඒ නිසා අපි මතක තියාගන්න. මේ කර්මය කියන එක නිකන් මේ කණින් අහලා මේ කණින් පිට දාන්න දෙයක් නෙවෙයි. මේක නැවත අපි හිතන්න ඕනේ. ඇයි? Every action is recorded. මේ දැන් මල්ලි රෙකෝඩ් කරනවා වගේ. Every action is counted. අන්න. Every action is recorded. රෙකෝඩ් දෙනවා කොහෙද? සිතේ. ඒ හැම දෙයක්ම අපි එකතු වෙනවා අපිට. ඒ නිසා චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාය. අපි තුන්දොර ක්‍රියාත්මක වෙනවා අපි සිතවිල්ල සමගම. ඒ නිසා is recorded somewhere else මෙතන රෙකෝඩ් වෙනවා. මේ අපි දන්නේ අපි හිතන්නේ නැහැ. අපි නොසිත උනාට මේ සිදුවෙන ක්‍රියාදාමයේ තියෙන බරපතලකම ගැන ඔබ හිතන්න. දැන් මං කිව්වනේ මේ වචනේ ද්වේෂ. disabled දරුවෙක් අංග විකල දරුවෙක් එහෙම නැත්නම් වෙනත් දරුවෙක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ මොන විදිහේ දරුවෙක් ඇති වුණත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේකට හොඳ කතන්දරයක් හොඳ සිදුවීමක් මට මතක් වෙනවා. ඔය ලංකාවේ මට මතකයි අපි ගියා දානයක් දෙන්න. ඔබත් යන්න ඇති නාවල තියෙන වික්ටෝරියා නිවාසය කියලා එකක්. වික්ටෝරියා නිවාසය මේක හුඟක් ඉන්නේ මේ අර ඩිසේබල් අය වයසක අම්මලා තාත්තලා ඩිසේබල් අය. අපි ඉතින් හවස දානයක් එයාට දානයක් දීලා අපි මල්ලි කෙනෙක් දෙන්නෙක් හිටියා.
තබ්ලා එකකුයි පොඩි මල්ලි කෙනෙක් හිටියා වයලින් සර්පිනාවක් අරන් මං අපි පොඩ්ඩක් ඒගොල්ලන්ට සින්දුවකුත් කියමු පොඩ්ඩක් විනෝද වෙන්න ඒගොල්ලන්ට අවස්ථාවක් දීලා සින්දු ටිකක් කියලා ඒගොල්ලන් විනෝද කරමු කැම ටික එහෙම දීලා කැම කාලේ වුණාට පස්සේ එතන පාලිකා පොඩි නිවේදනයක් කළා දැන් මේ ඉස්සරහා කැමති කෙනෙකුට ඇවිල්ලා සින්දු කියන්න පුළුවන් සින්දු අහන්න පුළුවන් ආච්චිලා අම්මලා ඇවිල්ලා කැමති අයට මේකට සහභාගී වෙන්න. අනේ ඉතින් ඉතින් ආච්චි අම්මලා සමහරු ඉතින් කෑම තාම කාලා නැහැ. කෑම පිඟාන එතන තියාගෙන ඒගොල්ලෝ ඒක ඇතුලේ ඉන්නවා. කෑම කාලා ඉවර වෙච්ච අය ඉතින් ආච්චිලා සීයලා ඉතින් අර අංග විකල දරුවෝ ටිකක් එහෙම ඇවිල්ලා ඉතින් දැන් අපේ මල්ලි කෙනෙක් තබ්ලා ගහනවා අනිත් එකනා සර්පිනාව ගහනවා ඉතින් සින්දුවක් කියනවා. ඉතින් අනිත් අයත් අපුඩි ගහනවා පොඩි විනෝදයක් ඒගොල්ලන්ට මනසට. දැන් ඔහොම ඉන්න අතරතුරේ මම දැක්කා එක දරුවෙක්. ඒ දරුවා ලෑල්ලක් අර රේසර් රෝද දැකලා තියෙනවනේ පොඩි රේසර් රෝද හතරක් හදපු ලෑල්ලක් මෙයා. ඒ ලෑල්ල උඩ තමයි මෙයා ආවේ. කකුල් ආබාධිතයි. කකුල් වැඩ කරන්නේ නැහැ. අර කුඩ වාඩි වෙලා අත් දෙකෙන් මෙහෙම මෙයා කරගෙන මෙයා එතෙන්ට ආවා. මම හොඳට බලාගෙන මේ ළමයා දිහා. ආබාධිත දරුවෙක් අර මොකක් හරි අකුසල කර්මයක් කරලා සසර. හරි? දැන් මේ සින්දු කියලා එකක් නවත්තනකොට අර දරුවා ඇහුවා මටත් සින්දුවක් කියන්න පුළුවන්ද? යහෝ. පුළුවන් කියන්න. මොකද්ද? ඔයාට කියන්න ඕන සින්දු. පොඩි සින්දුවක්. හරි. අපි අවස්ථාව දුන්නා. අද වගේ මගේ මේ දේශවන් දෝංකාර දෙනයි සින්දුව. අහන්න ඕනේ. මම මේ රෙකෝඩ් කරගත්තා ඒක. පොඩ්ඩක් බලන්න. අහන්න පුළුවන් ද කියලා නෑ.
ආබාධිත දරුවෙක්. මේ දරුවාගේ සින්දුව නෙවෙයි මේ සින්දුව ඔබ දන්නවනේ අභාව ප්‍රාප්ත ජෝතිපාල මහත්මයාගේ සින්දුව. ඒ දරුවා ඒක කිව්වා. ඇත්තටම ඒ සින්දුව අහගෙන යනකොට මං හිතන්නේ මගේ ඇස් වලින් කඳුළු ආවා කියලා. ඇයි? දෙපා වාරු නැත්තම් දෙපා හොඳ කරන්න බැරි නම් මේ දෙපයින් මගේ මේ ශරීරය දරා ගන්නට මට ශක්තිය නැත්තම් මම මොකටද මේ ලෝකෙට බිහි කළේ? දේශ කරනවා. ඔතේ දරුවා තෝරගත්ත ගීතේ බලන්න. මම එන්නම් සසර පුරා අම්මේ ඔබ බුදු වේවා. ඒ ආබාධිතව මේ ලෝකෙට බිහි කළත් දරුවා හදවතින් කියනවා අම්මේ මම සංසාරේ අම්මා ළඟ එනවා අම්මා බුදු වේවා. ඒක අපි හිතන්න ඕනේ. කර්ම අපි සිද්ධ කරලා තියෙනවා. ඒ කර්මවලට විපාක අපි භුක්ති විඳින අතරතුරේදී ඒක මට තව කෙනෙකුට ඒකට දෙන්න විදියක් කොහොමද මම දෙන්නේ? මේකට වග කියන්න ඕනේ මෙයා. මේකට වග කියන්න ඕනේ අම්මා. මේකට වග කියන්න ඕනේ තාත්තා. මේකට වග කියන්න ඕනේ බිරිඳ. මේකට වග කියන්න ඕනේ ස්වාමියා. මේකට වග කියන්න ඕනේ දරුවෝ නෑ. මේ අපි සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ. මේ වගකීම අපි බාර ගන්න ඕනේ. ඇයි? සංසාරේ අපි ඒකට මුහුණ දීමට අවශ්‍ය කරන මේ අද වර්තමානයේ මුහුණ දීමට මේ පසුබිම සකස් කරගත්තේ කවුරුවත් නෙවෙයි මම. එනිසා මම ඉස්සෙල්ලත් කිව්වා every action is recorded. තියෙනවා සටහන් කරලා. අපි දන්නේ. ඒ නිසා hina වෙන්න එපා එක එක්කෙනාට. ද්වේෂ කරන්න එපා කාටවත්. එක එක්කෙනාගේ කුණු ගොඩවල් ඇදගෙන දඟලන්න යන්න එපා. උහුළු විලු කරන්න එපා. නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනෝ වවක්කේ කතානිය කතානිච්ච තමන් කල නොකල දේ ගැන හිතන්න. අනිත් ඇත්තු ගැන මොකටද අපිට? තද අපි කරන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත. යෝජනාවක්. මොකක්ද දන්නවද? අපේ මේ මිහිරි මතක තියෙනවනේ ගොඩක්. අපි දැන් පින්තූර ගන්නවා, පාටි එකට යනවා, එහෙම නැත්නම් චාරිකාවකට යනවා, වන්දනා ගමනකට යනවා, පින්කමක් කරනවා, ඔක්කොම පින්තූර අරගන්නවා. රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන අර චූටි එකක් තියෙනවනේ පුංචි පෙන් ඩ්‍රයිව් එකක් USB එක. ඕකට දාලා තියාගන්නවා. Okay, yani ඔක්කොම මිහිරි සටහන් all the sweet memories are in the USB. අපි දාලා තියාගන්නවා. හැබැයි සියලුම නරක දේවල් අපි දාලා තියෙන්නේ කොහෙද දන්නවද? කොහෙද මල්ලි? අපි හිතේ. ඔන්න අපිට වැරදිච්ච තැන. හදාගන්න අනිත් පැත්තට. සියලුම නරක දේවල් දාන්න USB දාලා ලාච්චිය දාලා ලොක් කරන්න. ඉවරයි. හොඳ දේවල් තියාගන්න. මෙතන. ඔය අපිට වැරදිච්ච තැන. හදාගමු අපි දැන්. අපි ප්‍රමාද නැහැ. අපි ප්‍රමාද නැහැ. අපිට ගැලවෙන්න අපේ හිත හදාගන්න බුදුහාමුදුර අපට ඕන තරම් බණ කියලා තියෙනවා. ඕන තරම්. ඔක්කොම ඕනේ. මේ කාරණේ ඇති ඔබට හිතන්න. මේ කාරණේ ඇති.
මේ කාරණේ ඇති. මොකද මේක හැමතිස්සෙම මතක් කරන්නේ අපි මේ කරන සෑම දෙයක්ම අපි ඒවේ කවදා හරි විපාක විඳින්න ඕන කියන බව අපි තීරුම් අරගෙන ඉන්නවනම් මං හිතන්නේ මේ ලෝකෙ මේට වැඩිය සුන්දර වෙයි. සුන්දර වෙයි. අද අපි දානේ වළඳන ගමන් යත් අපේ සුමන හාමුදුරුවෝ මතක් කරුවා මාස 6ක පොඩි දරුවෙක්. මාස 6ක දරුවෙක් දූෂණය කරලා කියලා. දෙයනේ මිනිස්සුද කොහෙද මනුස්සකම්? තිරිසන් සත්තු කරනවාද කියලා බලන්න මේ වැඩේ. නෑ. තිරිසන් සත්තු කරන්නේ. තිරිසන් සත්තු කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔක හරි ලස්සන්ට බමුණන්ට ඉගැන්වුවා. බමුණෝ ඒ කාලේ මහා මාන්නාධික පිරිසක්. ඒගොල්ලෝ තමයි ඉහළ. රජුරවන්ටත් උපදෙස් දෙන්නේ. අනිත් එක්ක ඔක්කොම පහළ. හැබැයි බුදුහාඳුරෝ නිර්දේ ලෙස පහර ගෙව කාටද? බමුණන්ටයි කුලවාදී. මම මේ කිව්ව කුලවාදය උස්සන්න නෙවෙයි. එතන බුදුහාඳුරෝ ලස්සන්ට කියනවා තිරිසන් සහ බමුණන්ගේ අතර වෙනස. ඔබ කියවලා බලන්න. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? තිරිසනුන්වත් නොකරන නිහින ක්‍රියාවන් මේ මිනිස්යායයි කියන සතාගෙන් කෙරෙනවා. එතකොට මිනිස්යා කියලා නම අපිට ලැබුණේ ඇයි? අපිට දියුණු කරන්න පුළුවන් හිතක් තියෙන නිසා. දියුණු කරන්න පුළුවන් හිතක් තියෙන නිසා. කොච්චර දියුණු කරන්න පුළුවන්ද? උපරිමේ මොකද්ද? ලෞතර බුද්ධත්වේ. උපරිමේ. පහළ සතර අපාය. යන්නේ කොතෙන්ටද කියලා අපි තීරණය කරගන්න. හොඳයි. දැන් ওই කාරණා ටික කොහොමම හිත තියාගෙන පොඩ්ඩක් නිවි සැනසෙල්ල ඔබ ආවර්ජනා කරන්න. මම මේ හිතට එනේවා මේ මාතෘකා පිළිවෙලකට කතා කරන්න ඕන නිසා මේ ලියාගෙන ආවා. හොඳයි. දැන් අපි කර්ම මාතෘකාවට එමුකෝ. තා විනාඩි 10ක් විතර වගේ තමයි පැයට තියෙන්නේ. කම්ම නේද මල්ලි? ඈ? ඔව්. කම්ම. මේක අපි කර්ම සංස්කෘත වචනේ කම්ම පාලි වචනේ. දැන් මේක අපි සමහර වෙලාවට කියනවා ක්‍රියා කියලා. ක්‍රියා. අපි ඒක පොඩ්ඩක් එහෙම ගමු. මං නමුත් මෙතෙන්ට දානවා කිරීම කියලා. කිරීම වරහන් ඇතුලේ ක්‍රියා. හරි? පෙන්නනද? එතකොට දැන් මම කියනවානේ මට හෙම්බිරිසාවක් හැදුනා. ඉස්සරහ දෙයක් හැදුනා. මොනවා කරන්නේද මගේ කර්මේ? එතකොට නෑ. කර්ම විපාකයක් ඒක. අපි එහෙම කියමු. ඔබ හිතනවා නම් මේ ඉරුආරාදේ නැත්තම් මේ ඔළුවේ කැක්කම ඔබට කර්මය කියලා කර්මයට වැඩිය ඔබ කියන්න තියෙන්නේ මේක මගේ කර්ම විපාකයක්. එතකොට හරි. එතකොට කර්ම කිරීම මේ වර්තමාන වෙලාවේදී. අද ඒක විග්‍රහ කළානේ චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. මේ වර්තමාන මොහොතේ සිතවිල්ලක් අනුව සිතවිල්ලක් සමගම මම කරන ක්‍රියාව පාවිච්චි කරන වචන සිතන සිතවිලි හොඳ හෝ නරක. එතකොට මේ වර්තමාන මොහොතේ. එතකොට මේ මම වර්තමාන මොහොතේ කරන දේ තමයි අනාගතයේදී අනාගතය කියලා කියන්නේ මේ දැන් එහාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 10යි 20යි 10යි 21 අනාගතේ. එතකොට අනාගතේ විපාකයක් හැටියට එනවා. එතකොට කර්මය සහ කර්ම විපාකේ. එතකොට අපි කතා කරන්නේ මොනවා ගැනද? කර්මය ගැන නෙමෙයි. මොනවා ගැනද කතා කරන්නේ? කර්ම විපාකය ගැන. ආබාධිත වුණා කර්ම විපාකේ. බඩේ අමාරුවක් කර්ම විපාකේ. ඔලිය අමාරුවක් කර්ම විපාකේ. හදිසියේ
මරණයටපත් වුණා. කර්ම විපාකේ. එතකොට මේ කර්මය ගැන එතකොට කතා කරන්න පුළුවන් කාටද? ඔබටත් බෑ මටත් බෑ. හේතුව මොකද? මේක අවිෂයයි. අවිෂයයි කියලා කිව්වේ මොකද්ද? අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දෙයක් නෙවෙයි ඒක. හැබැයි එහෙම දෙයක් තියෙනවා. එහෙනම් මේ කර්ම හොඳට මතක තියාගන්න. it's a universal law. හරි? කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. කාටවත් කියලා කියන්නේ උපන් සත්වයාට. මේකෙන් ගැලවෙන්න බෑ. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරම් පයිස ධම්මපදේ තියෙනවා නවිජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචීය පාපකම්මන. පාප කර්මයක් අතීත සංසාර රෙකෝඩඩ් වෙලා තියෙනවා. එතන විපාකයක් එනවා. මේකෙන් ගැලවෙන්න ඕනයි කියලා හිතාගෙන අපි මහා මුහුදේ මැද ගිහිල්ලා කාටවත් එන්න බෑ. බටේට පේන හොඳට ආරක්ෂයි. හිටියත් අභ්‍යවකාශයේ යානාවක් හදාගෙන අපි අභ්‍යවකාශයට වෙලා අහසට වෙලා ඉන්නවා. කාටවත් එන්න බෑ කියලා හිතාගෙන පර්වතයක ගුහාවක අපි හැංගවිලා ඉන්නවා. කාටවත් එන්න බෑ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. කෝතනක හිටියත් පාප කර්මයෙන් නිදහස්, පාප කර්ම විපාකයෙන් නිදහස් වෙන්න බෑ. ඇයි? it's a universal law. ඒක එනවා අපේ පස්සේ. ඇයි? මේ තියෙනවා අපි සටහන් කරගෙන. අවස්ථාව හම්බෙච්ච වෙලාවදී ඒක එනවා. එතකොට මේක දකින්න පුළුවන් කොහොමද? අපි සංවේදී මනසක් ඇති කරගන්න ඕන මේකට. සංවේදී මනසක්. සංවේදිත වෙන්න. කොහොමද ඒක කරන්නේ දැන් බලන්න. අපි නිදර්ශනයක් ගමු. රේඩියෝ එකක් තියෙනවා. දැන් මේ රේඩියෝ එක අපි ටියුන් කළොත් විතරනේ අපිට යම් තරංග ඔස්සේ අහන්න පුළුවන් කමක් තියෙන්නේ. ටියුන් කළේ නැත්නම් අහන්න බෑනේ. හරි? මොකද මේකේ තරංග ගොඩක් තියෙනවා. ඒ තරංග වලින් අපිට අවශ්‍ය කරන තරංගය ගන්න අපි රේඩියෝ එක ටියුන් කරගන්න ඕනේ. හරියට ටියුන් වුණොත් හරියට තරංගේ එතෙන්ට එකතු වුණොත් අපිට ශබ්දයක් නිකුත් කරගන්න පුළුවන්. ඒ වගේ අපේ මනස සංවේදී ටියුන් කරන්න ඕනේ. අපිට ඒක කරගන්න බෑ. මොකද ලාටු මේක ඇලිලා ගොඩයි. අවිද්‍යාව මේකට හේතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මොකද කරන්නේ? කවුරු හරි ආව අතීත කර්ම ශක්තිය දැන් විපාකයක් විඳිනවා. හරි? මේ විපාකයට හේතුව මොකද්ද? අතීත කර්මය මොකද්ද? අන්න උන්වහන්සේ ටියුන් කරනවා. දැස් පියාගෙන චුට්ටක් සංවේදී වෙනවා. අන්න එකපාරට උන්වහන්සේට ඒක වැටෙන්න පටන් ගන්නවා. අර පණිවිඩ එනවා. ඇයි? අර අවිද්‍යාව ගිහිල්ලා නැති වෙලා. ලස්සනට ඒ සිත ටියුන් කරගන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඒකට. හොඳයි. දැන් අපි මෙහෙම කතා කරගෙන ගිහිල්ලා දැන් මේ කම්මනේ අපි මේක දෙකට බෙදමු. දැන් කම්ම කියපුවම ඔබ දන්නවා කුසල අකුසල පින් මං කියවනේ අකුරු ගැන එච්චර හිතන්න එපා කියලා. වචන ගැන විතරක් හිතන්නකෝ. හරිනේ? ඔබට තේරෙනවනේ. හරි? කම්ම. එතකොට දැන් මේක අර විදිහට යනවනේ කුසල කර්ම අකුසල කර්ම ওই විදිහට. ඒක අපි හොඳ දන්නවනේ. හොඳ කළොත් හොඳ නරක කළොත් නරක හැම කර්මයකට විපාක. දැන් මෙතන කර්ම අපි ගන්නවා මේක විපාක ප්‍රතිසන්දි විපාක මේක ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති විපාක. හරිද? ඔන්න කර්ම අපි කෙරුවා. හරිනේ? අපි කිරීම කියලා ගමු.
එතකොට කුසලයක් කිරීමක් කළා එහෙම නැත්නම් අකුසල කිරීමක් කළා. එතකොට ඒ කරපු කර්මයේ විපාක දෙකක්. එකක් ප්‍රතිසන්දි විපාක අනිත් එක ප්‍රවෘත්ති විපාක. දැන් මේ ප්‍රතිසන්දි විපාකයට තමයි අපි කියන්නේ ජනක කර්මය කියලා. හරිනේ? ජනක කර්මය. හරිනේ? දැන් මේ මොකද්ද මේ ජනක කර්මය කියලා කියන්නේ? මේකත් අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද? ඕකට ජනක නැවත උපදිනවානේ. අපි ජෙනරේටර් කියන වචනේ පාවිච්චි කරනවානේ. උත්පාදනයේ regenerative productivity මේක ජනක උත්පාදනයක් දෙනවා මේ කර්මය. එතකොට දැන් ප්‍රතිසන්දි විපාකය කියලා කිව්වේ ඒකයි. කර්මයක් කළා ජනක කර්මේ අපිට උත්පත්තිය ලබන්න කොයි හරි තැනක උත්පත්තිය ලබන්න. හරිනේ? එතකොට උත්පත්ති දෙකයිනේ මොනවද? සුගති අනිත් එක දුගති. හරිනේ? දුගති. හරි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ ජනක කර්මය මේ දෙකෙන් මොකද්ද? මොකද්ද? සුගතිද දුගතිද? සුගති. සුගති. දුගති නම් අපිට මිනිස්සෙක් කියලා උපදින්න බෑනේ. එතකොට අපි මේ කාමාවචර ලෝකේ අපි කියවනේ මං ඉස්සෙල්ලා අර ලිව්වනේ කාම රූප අරූප කියලා මේ අපි මේ ඉන්නේ කාමාවචර ලෝකේනේ. කාමාවචර ලෝක 7ක් තියෙනවනේ. අපි ඒකට කියනවානේ සප්ත කාම ස්වර්ගය කියලා. ස්වර්ගය කියලා කියනවනේ. ස්වර්ග 7යි. මනුෂ්‍ය ලෝකයේ ඇතුළු කොට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අපිට මේ දිව්‍ය ලෝක 6 පැත්තකින් තියන්නකො මොකද අපි ඒක ඉන්විසිබල් නේ අපිට පේන්නේ නැහනේ. ධර්මයේ තියෙනවා අපි ඒක පැත්තකින් තියන්නේ. අපි මේ පේන ලෝකේ ගැන කතා කරමුකෝ. මොකද්ද පේන ලෝකේ? මනුෂ්‍ය ලෝකේ. හරිනේ? මේ මනුෂ්‍ය ලෝකේ අපිට පේනවා හොඳට. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ සුගති කියලා එකක් තියෙනවා. කාම දුගති කියලා තව එකක් තියෙනවා. එතකොට මිනිස්සෙක් වෙලා උපදින එක සුගති. හරිනේ? එතකොට මේකේ සතර අපාය තමයි දුගති. අපාය 4. මොනවාද? අපාය 4. නිරය, තිරිසන්, പ്രേත, අසුර. හරිනේ? නිරය, තිරිසන්, പ്രേත, අසුර. සතර අපාය. ඒක දුගති. එතකොට දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබ මේ කාම ලෝකේ කියපුවම මනුෂ්‍ය ලෝකේනේ අර කාම ලෝක 7ක් තියෙනවානේ. ඒ 7න් 6ක් දිව්‍ය ලෝක එකක් මනුෂ්‍ය ලෝක. එතකොට මනුෂ්‍ය ලෝකේ සුගති දුගති කියලා දෙකක් තියෙනවා. සුගති මනුෂ්‍ය ලෝකය දුගති 4ක් තියෙනවා. අපාය 4 නිරේ තිරිසන් പ്രേත අසුර. මේකත් අපි පැත්තකින් තියන්නකො. මේකෙන් මේක අපිට අවිෂයයි. අවිෂයයි කියලා කියන්නේ අපේ මේ මස් හැසට පෙනෙන්නේ නැති වුණාට යම් යම් අවස්ථාවන් වලදී අපිට මේ තිරිසන් പ്രേත ලෝකයේ පිළිබඳව අපිට තේරෙන අසුර ලෝකයේ ගැන නෙවෙයි പ്രേත ලෝකයේ ගැන අපිට යම් යම් ඉඟි තියෙනවා. මොකද හේතුව මේ මිනිස්සු ඔබ සමහර වෙලාවට අහලා ඇති. ඔය දැන් නවීන විද්‍යුත් වාද්‍යවල තියෙනවා මේ പ്രേතෙක් වැහිලා ආරූඪ වෙලා. කාටද പ്രേතය ආරූඪ උනේ? කාටද പ്രേතය වැහුනේ? සමහර වෙලාවට ඔබ හාස්‍යයට ලක් කරන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන් නෑ වෙන්න පුළුවන්. ඕන තරම්. හරි? ආරූඪ වෙනවයි කියලා කියන්නේ මොකක්ද දන්නවද? මගේ මනස, මගේ මානසික ශක්තිය දුර්වලයි. හරිනේ? මේක හොඳට තේරුම් ගන්න. හරියට මගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වලයි. දැන් මේක නිතර පාවිච්චි කරන වචනයනේ මේක හොඳට ශක්තිමත් කරගන්න. එතකොට තමයි විස බීජ වලට ඔබව නතු කරගන්න බැරි වෙන්නේ. නැත්තම් විස බීජ ඔබට ශරීරයට ඇතුල් වෙලා ඔබව දුර්වල කරනවා, ඔබ ලෙඩ කරනවා. ඒ වගේ අපේ මානසික ශක්තිය දුර්වල වෙනකොට බාහිර ශක්තිමත් බලවේග තියෙනවා සමහර වෙලාවට අපිට ඇතුල් වෙන්න බලාගෙන. ඉන්විසිබල් පවර්ස් අපිට පේන්නේ නැහැ ඒක.
අන්න ආටානාටිය සූත්‍රයේ තියෙනවා ඉති වාහනං කତ୍වා අනියන්ති දිසෝ දිසං පුරිස වාහනං කත්වා අනියන්ති දිසෝ දිසං. ඔක තමයි කියන්නේ. අපිව වාහනයක් කරගන්නවා. කවුද? අර උල්ලු. මෙන්න. වාහනයක් කරගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට ඕන විදිහට අපිව හසුරවනවා. අන්න ප්‍රේතේ කාරූඩුණ ආවේසුණයි කියලා කියන්නේ ඕක. මම ඒක මේ අතිරේක කතාවක් ඔබට හිතන්න. ඒතකොට දැන් අපි සුගති දුගති කියලා දෙකක් තියෙනවානේ. මිනිස්සෙක් කියලා උපදින එක සුගති. එතකොට ප්‍රතිසන්දිය හොඳයි. දුගතියක ඉපදුනා මෙන්න මේ හතරේ. එතකොට ප්‍රතිසන්දිය නරකයි. ඔන්න ප්‍රතිසන්දිය හොඳයි, ප්‍රතිසන්දිය නරකයි. පැහැදිලි? එතකොට ඔබ තේරුම් ගන්න. අර මිනිස්සෙක් කියලා මං කියවනේ හේට් ඩිසේබල් වෙලා ඉපදිලා ඒත් මිනිස්සෙක්. හැබැයි ප්‍රතිසන්දිය හොඳයි. ත්‍රි හේතුක නොවෙන්න පුළුවන්. ඒක පස්සේ අපි කතා කරමු. ඒ වුණත් මිනිස්සෙක්නේ. තිරිසනුකට වැඩිය හොඳයිනේ. හරිනේ. තමන්ගේ දුර්වලකම තේරුම් අරගෙන මම අතීත සංසාරයේ කරගත් අකුසල කර්මයක විපාකයක් මේ කියලා එක තේරුම් අරගෙන නැවත අනාගත භවයන් එසේ නොවෙන්නට තමන්ගේ මනස සකස් කරගන්නට ඒ පුද්ගලයාට පුළුවන් නම් එතනින් එහාට එයාගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් අනාගත භවී. හරි. එතකොට දැන් මේක හොඳට මතක තියාගන්න. ජනක කර්ම මම මේ ජනක කියන වචනේ පස්සේ එනවා. ජනක කර්ම කියන එක. උත්පත්ති. හරි. දැන් මම මේ කියන දේවල් අහගෙන ඉන්නවා. මං ඉස්සර ගුවන් විදුලියේ බණ කියනකොට මුලින්ම මම ආරාධනාවක් කරනවා. බණ පටන් ගන්න කලින් පොතක් ගන්න, පැන්සලක් හරි පෑනක් ගේන්න, වාඩි වෙන්න, කියන දේ අහගන්න, අවශ්‍ය කරන දේවල් ලියාගන්න. එහෙම ලියාගත්ත ඇත්තෝ හිටියා. ඒකේ ප්‍රයෝජනෙ ගත්ත ඇත්තොත් හිටියා. මන් දන්නේ ඔබ මේවා සටහන් කරගන්නවාද කියලා. අර පෙන් ඩ්‍රයිව් එකේද හිතේද කියලා. ඈ සමහර වෙලාවට මේක රෙකෝඩ් කරලා පෙන් ඩ්‍රයිව් එකේ දාලා ලාච්චුවේ දාන්න පුළුවන්. නමුත් මම බැරි වෙලාවත් නරක වචනයක් ඔබට කිව්වා නම් ඕකේ හිතේ යන ආන්දරෝ නියම දෙයක් නිකීදා කිව්වේ. ඕක මතක තියෙනවා අපිට. මම මේ කියන දේ ඔබට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මම විවෘත ආරාධනාවක් කරනවා. අපි එහෙම කරමු නේද මල්ලි? විවෘත ආරාධනාව. මොකද ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව මම මේ කතා කරගෙන යන දේශනේ පිළිබඳව ඔබට ගැටලුවක්. මේක මෙහෙම වෙන්නේ කොහොමද හාමුදුරුවනේ? මං ආසයි වගේ දේවල් වලට උත්තර දෙන්න. ඔබට එහෙම තියෙනවා නම් අපිට එවන්න සුදුසු දේවල්. සමහර වෙලාවට අනවශ්‍ය දේවල් එන්න පුළුවන්. අනවශ්‍ය දේවල් එපා. අපි බණනේ ඉගෙන ගන්න. අපි හොඳ දෙයක්. මොකද අපි මේ ජීවිතේට නැති වුණොත් අනාගත භවයන්නේ සසරටවත් අපිට පුරුදු වෙන්න හොඳ දේ අපි පුරුදු කරගමු. ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. අපිට පුළුවන් විදිහට අපි ඒකට ඊළඟ දේශනයේදී අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවෙදිම අපි ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආරාධනාවක්. හරි. දැන් අපි ඉපදුනානේ. මිනිස්සෙක් හැටියට අපි ඉපදුනා. ජනක කර්මයේ ප්‍රතිසන්දි විපාකය මිනිස්සෙක්. ඊළඟට උපන්නට පස්සේ මොකද වෙන්නේ? ඔන්න අපි මූණ දෙනවා. මොනවටද මූණ දෙන්නේ? හරි. ගොඩක් දේවල්. ඒ ගොඩක් දේවල් අපි අටකට දැම්මොත් එහෙම ඔන්න වැඩේ ලේසි. මොනවද? අට ඕ ලෝ මොකද්ද? දහම. හරි. අටලෝ දහම. මොනවද අටලෝ දහම කියලා කිව්වේ? ලාභ අලාභ, අයස යස, නිന്ദා ඔව් ප්‍රශංසා, ඊළඟට සැප දුක. හොඳ හතරයි නරක හතරයි. ඕකනේ අටලෝ දහම. මේක කරකිනවයි කියලා කියවනේ. මේකටත් ඔය හොඳ සින්දු තියෙනවා. මං කියවනේ මං මේ දවස්වල සින්දු ටිකකුත් අහනවා කියලා. ඉතින් හැමතිස්සෙම සින්දු දාන්න ඕනේ මේ හිතන්න. එතකොට ලාභ අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අෂ්ටලෝක තමයි කරකිනවා. හැබැයි එකක් තියෙන්නේ මේකයි. හොඳ එනකොට it's okay. කොහොම ජීවිතේ
වරදක් නැහැ. බොහොම ස්මූත්ට යනවා හාමුදුරනේ කියනවනේ සමහරව ඇත්ත. නැත්නම් no problem everything is okay fine. ඒ කියන්නේ හොඳයි. ඔන්න කැරගෙනවා දැන්. දැන් කැරගිලා අපි හුඟක් අයට තියෙන්නේ. ලෝකේ උඩු යටිකුරු වෙලා නේ තියෙන්නේ. සමහර රස්සාවේ පොඩි ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. ඒ නිසාම පවුලේ ප්‍රශ්න තියෙනවා. එතකොට ප්‍රශ්න අලාභ නෑ ඉස්සර වගේ. සැප නෑ. ඉස්සර අපි හොඳට කෑව බිව්වා. දැන් අපි බොහොම ප්‍රවේශමෙන් අර පරිස්සමෙන් මොකද දන්නවා ප්‍රශ්න ගොඩයි. අපි ටිකක් අත්කිලමතාණිය වලට නොගියාටම අපි ටිකක් සැක්‍රිෆයිස් පොඩ්ඩක් පරිත්‍යාග කරනවා. ටිකක් ඉතුරු කරනවා. අපි ඉන්නවා අපි පොඩ්ඩක් කරගෙන ප්‍රශ්න. දැන් මේ මොකද්ද වෙන්නේ ප්‍රවෘත්ති විපාක. මේ ඔක්කොම අපි ප්‍රවෘත්ති විපාක. තේරෙනවද? එතකොට මේ සමස්ත ලෝකේම අපි ඔක්කොම මේ යම් කිසි ප්‍රවෘත්ති විපාකයක් විඳිනවා. මොකද්ද ප්‍රවෘත්ති විපාකය කියලා? උපන්නට පස්සේ හොඳ හෝ නරක අෂ්ටලෝක ධර්ම වලට මුහුණ දීමට අපි කියන ප්‍රවෘත්ති විපාක කියලා. එතකොට මම ඔබගෙන් අහනවා. කොහොමද ඔබගේ ප්‍රවෘත්ති විපාකේ? හොඳද නරකද? සුළුබගේ වරදක් නැහැ. මිනිස්සෙක් කියලා ඉපදිනේ හරි. දැන් එතකොට ප්‍රතිසන්දිය හොඳයි. තේරෙනවද? මිනිස්සෙක් කියලා ඉපදිලා ඉන්නවා මිනිස්. හොඳයි. හැබැයි ප්‍රවෘත්තිය නරකයි. මොනවද නරකයි කියලා කියන්නේ? මිනිස්සෙක් කියලා උපන්නට මොකද? මනුෂ්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේ තියෙනවනේ. මොනවාද? ගෙයක් දොරක් තියෙන්න ඕනේ, අඳුම් පළඳුම් තියෙන්න ඕනේ, බඩට ආහාර තියෙන්න ඕනේ, ලෙඩ දුකට බෙහෙත් තියෙන්න ඕනේ. මේවා මූලික අවශ්‍යතාවයන්. මේවා නැහැ. කණ්ඩ නැහැ, අඳින්න නැහැ, ලෙඩ දුකට බෙහෙත් නැහැ, හිසට වහලක් නැහැ. ඔබ දන්නවද? වතුර බින්දුවක් හොයාගෙන කිලෝමීටර් ගණන් පයින් යන මිනිස්සු මිනිස්සු මේ ලෝකේ කී ලක්ෂයක් ඉන්නවද කියලා? කී ලක්ෂයක් ඉන්නවා? ඔය ප්‍රවෘත්ති වලට සමහර රටේ රටවල් වල විස්තර අපි දකිනවා. කොච්චර ඉන්නවද? පව්. ඇයි? ප්‍රවෘත්ති මිනිස්සෙක් කියලා උපන්නට මොකද ප්‍රවෘත්ති හොඳ නැහැ. ඇයි එහෙම උනේ? ඔබ හිතන්න. ඇයි එහෙම උනේ? මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දායාදවල් හිරු රස වාතය වතුර ටික කොළ පාට අපිට දෙන දායාද මේ අපට ස්වභාව ධර්මයෙන් දෙන දායාද අපි වරදවා පාවිච්චි කරනවා. ඔන්න අපිට දඬුවම් වෙනවා. අපිට දඬුවම් වෙනවා. මේක නිකන් හිතන්න එපා. මම ඉස්සෙල්ලා කිව්වා every action is recorded. කවදා හරි දවසක මේවා කරි කියලා එනවා. අපි මේවා අනවශ්‍ය විදියට පාවිච්චි කළා නම් එහෙම නැත්නම් ඒක තවත් කෙනෙකුට කරදරයක් වෙන විදියට, විපතක් වෙන විදියට, හිංසාවක් වෙන විදියට අපි ඒක උපයෝගී කරගත්තා නම් කරකිලා එනවා මට බුමරංගේ වගේ. මම ගැහුවා මට එනවා ආපහු. හරි. ප්‍රතිසන්දිය හොඳයි. මිනිස්සෙක් කියලා ඉපදිලා නමුත් එයාට නැහැ. මොනවද? ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේ ලැබිලා නැහැ. හැබැයි ප්‍රතිසන්දිය නරකයි. කවුද? ප්‍රතිසන්දිය හොඳයි නම් මිනිසෙක්නේ. ප්‍රතිසන්දිය නරකයි. තිරිසනෙක්. බල්ලෙක්, බලලෙක්, කුරුල්ලෙක් මොකෙක් හරි වෙලා ඉපදිලා. ප්‍රතිසන්දිය නරක වුණාට ප්‍රවෘත්තිය හොඳ වෙන්න පුළුවන්. හරිද? මේක හොඳට හිතන්න. මම කිව්වානේ ඕනනම් කොල කැල්ලක් ඉක්මනට අරගෙන අවිල්ලා මේක ලියාගන්න මේ පොඩ්ඩ. ලියාගෙන ඔබ ඇඳට වෙලා
පොඩ්ඩක් කල්පනා කරන්න මේ හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා මොකද්ද මේ කියලා. ප්‍රතිසන්දිය හොඳයි, ප්‍රවෘත්තියත් හොඳයි. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය දේ ලැබෙනවා. හොඳයි. සතුටුයි. එතකොට කියන්නේ everything is fine. Okay. No worries. ඔය මේ කියන්නේ කතන්දර කොච්චර දේවල් කියනවද? හරි. ප්‍රශ්නයක්. ප්‍රතිසන්දිය හොඳයි, ප්‍රවෘත්තිය නරකයි. අනේ ලැබෙන්නේ දුකයි. ඇයි දුක? අන්න හොඳට මතක තියාගන්න. දුකයි ලැබෙන්නේ නැහැ. ඒ වුණාට මිනිස්සෙක් කියලා උපදුණා. මේ ලැබෙන්න නම් අපි ලැබීමට අවශ්‍ය කරන දේ දෙන්න එපා. වතුරු උගුරක් මට ලැබෙන්න මම වතුරු උගුරක් කෙනෙකුට දීලා තියෙන්න ඕනේ. නිරෝගී ශක්තිය මට ලැබෙන්න මම නිරෝගී ශක්තිය තව කෙනෙකුට දීලා තියෙන්න ඕනේ. කෑම ටික මට ලැබෙන්න මම කෑම වේලක් හරි තව කෙනෙකුට දීලා තියෙන්න ඕනේ. මම එසේ කළේ නැහැ. ඒ නිසා මගේ ප්‍රවෘත්තිය හොඳ නැහැ. හැබැයි මම පොඩි කාරණයක් ඔබට මතක් කරන්නම් හිතන්න. මොකද්ද? සමහර අය කියනවනේ දැන් මේ කුසල්නේ මම මේ කිව්වේ. වතුර ටිකක් දෙන්න, බේත් ටිකක් දෙන්න, ඇඳුමක් පළඳුමක් දෙන්න, කෙනෙකුට උදව් කරන්න මේ කුසල් හොඳ දේ. පින්. බුදුහාමුදුරුවෝ විතරන්නේ ලෝකේ පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක්ම කියපු දේ හොඳ කරන්න, නරක එපා, නරක එපා, නරක එපායි. ප්‍රවෘත්තිය නරක කරගන්න එපා. ප්‍රතිසන්දිය හොඳ වෙන්න පුළුවන්, ප්‍රවෘත්තිය නරක කරගන්න. ඒ නිසා හොඳ දේ කරන්නට අයහපත් දේ අතාරින්න. සමහර මිනිස්සු කියනවා මේ කේල් මලකට දහම්දුරනේ ඔය පින්කම් අපේ නෝනලා බඩ බැඳගෙන හරි යනවා, මෙහි යනවා, අර දන් දෙනවා, මෙහි දන් දෙනවා, අර භාවනා මධ්‍යස්ථාන යනවා, මෙහි භාවනායකට යනවා, මෙහි සිල් සමාදන් වෙනවා. ඒ වුණාට අපි දන්න උන්දලාගේ කියනවනේ අපිට ඕන තරම් ඇහෙනවනේ. අපි නම් ওই මොකක්වත් කරන්නේ. හැබැයි අපි කාටවත් වරදක් නැතුව ජීවත් වෙනවා. හොඳ නැද්ද හාමුදුරනේ? හොඳයි. අපේ පන්සලේ ඉස්සර බෞද්ධාලෝක මාවතේ ඉස්සරහා පිට ත්‍රිවිල් ඩ්‍රයිවර් කරන අංකල් කෙනෙක් හිටියා. අපි හදිසියට යන්නේ මිනිස්සුත් එක්ක හොඳ මිනිස්සයා. ඊට මිනිස්සයා හවසට ඔය ගේට්ටු ඉස්සරහා පිට ගහගෙන ඉන්න මම ඉතින් ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරලා අපේ පන්සල ඇතුළට ඇවිල්ලා මම ඉතින් අර බැම්මක් උඩ වාඩි වෙනවා. බුදුගේ ළඟ බැම්මේ වාඩි වෙලා මිනිහත් ඉතින් කතා කරන්නේ මිනිහා දාස කියන හාමුදුරනේ මම හාමුදුර කෙනෙකුට වැඩි හොඳයි. ගහන කොච්චර හොඳද මහත්තයෝ. හැබැයි මම මගේ ඇද්දි පොඩි වැරද්දක් වෙනවා. මොකද්ද? පොඩ්ඩක්. ඒ හාමුදුර කෙනෙකුට වැඩි හොඳයි ඒ වුණාට පොඩ්ඩක් දානවා. ඉතින් මේ මිනිහා කල්පනා කරන්නේ පොඩ්ඩ දාන එක හරිය නවත්ත ගන්න ඕනේ නෑ. මම මේ කියන්න හදන්නේ මේක සමහර අය කියනවනේ මම කාටවත් වරදක් කරන්නේ නැහැ හාමුදුරුවනේ. වරදක් කරන්නේ නැහැ. මම පන්සිල් කැඩෙනවයි කියලා මම කියන්නේ රකින්නයි කියලා කියන්නේ නැහැ. මම හොඳින් ඉන්නවා. මම කාටවත් වරදක් හොඳයි. වරදක් නොකර ඉන්න. හරි? වරදක් නොකර ඉන්න එක හොඳයි. ඒ වුණාට අපි කරන්න ඕන දෙයක් තියෙනවනේ. වරදක් නොකර ඉඳීමයි ඊළඟට කල යුතු දේ. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නේද බුදුහාමුදුරු ඉගෙනුවා අපට ප්‍රාණඝාතය කරන්න නවත්තන්න. දැන් උතන තමයි සමහර ඇත්තෝ කතා කරන්නේ. මොකද්ද මේ ධන රින කියලා දැන් අද කතා කරනවානේ ධනාත්මක චින්තනය. නෙගටිව් පොසිටිව්. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේක කරන්න එපා. එතකොට නෙගටිව්නේ එපා. එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කියලා? නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලද්දී ජයාපන්න සබ්බපාන භූත හිතානුකම්පී විහෙරිසාමි. අන්න ප්‍රැක්ටිකල් කරන්න දේවල්. එපා මේ දේ කරන්න. දැන් අර මිනිස්සයා එපා හරි කරන්න. නමුත් කරපු දෙයක් නැහැ. අන්න ප්‍රතිසන්දිය හොඳයි ප්‍රවෘත්තිය නරකයි. කොයි වගේද දන්නවද? account එකක් අරිනවා මම. හැබැයි account එකේ නැහැ. සල්ලි නැහැ. නම තියෙනවා. කරපු දෙයක් නැහැ. පැහැදිලි? ඔව්. එතකොට මම මේ කියන්න හදන්නේ මේකයි. ප්‍රතිසන්දිය හොඳයි. ප්‍රවෘත්තිය නරකයි. ප්‍රතිසන්දිය හොඳයි. ප්‍රවෘත්තියත් හොඳයි. ප්‍රතිසන්දිය නරකයි. ප්‍රවෘත්තියත් නරකයි. ප්‍රතිසන්දිය නරකයි. ප්‍රවෘත්තිය හොඳ වෙන්න පුළුවන්. තේරුණාද? අපි මෙහෙම ගමු.
පටල ගන්න එපා. ප්‍රතිසන්දිය නරකයි තිරසනෙක් කියලා උපන්නා. මං කියවා බල්ලෙක් බලඩෙක් මොකෙක් හරි සතෙක් කියලා උපන්නා. හැබැයි ප්‍රවෘත්තිය හොඳයි. මනුස්සයාට වැඩිය සැප විඳිනවා. මනුස්සයාට වැඩිය සැප විඳිනවා. දැන් ඔය මෙහි ඉන්න සතා සිව්පාව ගැන හිතන්න බල්ලෝ බලල්ලු සමහර වෙලාවට කොල්ලට වැඩිය බල්ලා කොච්චර සැප විඳිනවද කියලා හිතන්න. සමහර වෙලාවට මිනිහට වෙනම කාමරයක් වෙනම වාහනයක් වෙනම බලන්න මම දැක්ක පහුගිය කාලේ ඔය කාගේද ඉන්නවලු බල්ලෙක්ද කවුද බලා ගන්න වෙනමම මිනිසෙක් වෙනමම ගයක් මිනිහට වෙනමම කැම බීම බාහන්න තිරසනෙක් වුණාට ප්‍රවෘත්තිය නරකයි වුණාට ප්‍රතිසන්දිය නරකයි ප්‍රවෘත්තිය හොඳයි. ඇයි? අතීත සංසාරේ බොහෝ හොඳ දේ කළා. නමුත් මරණාසන්න වෙලාවට මං එතෙන්ට එනවා පස්සේ. මරණාසන්න වෙලාවේදී මොකක් හරි නරක සිතිවිල්ලක් ඇවිල්ලා නරක භවයක උත්පත්තිය ලැබුවා. උත්පත්තිය ලැබුවට මිනිස්යන්ට වැඩිය සැපෙන් වෙනවා. ඒ නිසා බල්ලට බැලලා වැඩක් නැහැ. බල්ල හදන මිනිසයාට බැලලා වැඩක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ බල්ලගේ පින. හැබැයි ඒක බල්ලගේ පින වුණාට මිනිස්සුયો සමහර වෙලාවට හිතනවා අනේ ඕස්ට්‍රේලියාවේ බල්ලෙක් කියලා උපදිනවා නම් ඒත් හොඳයි. බාණ්ඩක මොන බලු හිතක්ද කියලා හදාගන්න හදන. ඇයි? අර බල්ලා විඳින්න සැප දැකලා උට වෙනම ගයක් තියනවා වෙන මිනිහෙක් කියනවා වෙන වාහනයක් තියෙන හිතනවා අනේ බල්ලෙක් වෙනවා කවුද දන්නේ ඒ බල්ලා ඕස්ට්‍රේලියාවේ උපදීද කියලා. ඔය බල්ලා අපේ රටේ ඉපදුනොත් ලංකාවේ ඔය බල්ලා ඉන්දියාවේ ඉපදුනොත් මොකද වෙන්නේ? බැරි වෙලාවත් චීනයේ ඉපදුනොත් මොකද වෙන්නේ? හොඳට හැම ගහලා කඩේ ඉල්ලලා තියයි. සැප විඳීම කොහොම වුණත්. නිසා හිත අපි හදාගන්න. හරි? මතක තියාගන්න කර්ම විපාකය ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා දෙකයි. ප්‍රතිසන්දිය හොඳයි ප්‍රවෘත්තිය හොඳයි. ප්‍රතිසන්දිය හොඳයි ප්‍රවෘත්තිය නරකයි. ප්‍රතිසන්දිය නරකයි ප්‍රවෘත්තියත් නරකයි. ඒ කියන්නේ තිරසනෙක් කියලා ඉපදුනා දුක් විඳිනවා. ප්‍රතිසන්දිය නරකයි ප්‍රවෘත්තිය හොඳයි මනුස්සයින්ට වැඩි සැප විඳිනවා. මේ සියල්ල කර්මය. ඇයි? Every action is recorded in somewhere else. You can't see it. That's the universal law. මං හිතනවා හොඳටම ඇති. හිතන්න. මේ ටික හිතලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපිට යොමු කරන්න. අපි ආසයි අපි කැමති අපි දන්න දේ ඔබ සමග බෙදා හදා ගන්නට. ඒකටයි අපි මේ බලාපොරොත්තු. එහෙනම් මේ ටික හොඳට මතක තියාගන්න. ඉතින් මේ කටයුත්ත සඳහා අපේ නදුල මල්ලි අපිට උදව් කරනවා. ඔබට මේ දහම් පණිවිඩය ඔබේ නිවහනට ලබා දෙන්න. ඒ මල්ලිටත් ඒ වගේම නංගිටත් අසා සිටි ඔබ හැම දිනාටමත් ඒ වගේම මේ මා දන්නා දේ ඔබ හැමට ලබා දීමට මට මේ ශාසනික දායාදේ දොරට විවෘත කරලා දුන්න මගේ ගුරු දේවයන් වහන්සේලාට ඒ වගේම මගේ බෝසත් ගුණ ඇති දයාබර දෙමව්පියන්ට අපි හැම දිනාටම මා මේ සිද්ධ කරගත්තා වූ ධර්ම දානමේ පින් එකාකාර හේතු වීමෙන් මේ අපි හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.